යාළුවනේ වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් දෙනාගේ ඉල්ලීම පරිදි මම කලින් කියලා දුන්නු ඒ ලස්සන ගවම කොහොමද අපි පහසුවෙන් කපලා මහගන්නේ කියලා දෙන්න. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසන් වනතුරු මම බලාපොරොත්තු වෙනවා ඔයාලා මේ ගවම මහලා මගේ page එකට එවයි කියලා. ඉතින් ඔයාලට මේ සඳහා කැමති රෙදි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මම මුද්‍රිත රෙද්දක් සහ තනි පාට රෙද්දක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මම ඔයාලට පතුරම හදාගන්න වෙලාවේදී කිව්වා මේ විදිහට අපි මෙහුම් වාසි අඟල් භාගයක් තියාගන්න ඕනි කියලා. ඉතින් ඒ විදිහට මම රෙද්ද කපාගෙන තියෙනවා. ඉතින් මේ ගවම මහ ගන්නකොට මම පතුරම හදා ගන්නකොට ඔයාලට මේ සම්බන්ධය මතක් කෙරුවේ නැහැ මේ සයිඩ් ආර්ට් එක සම්බන්ධ මම ගොඩක් සාරි බ්ලවුසස් වල ඔයාලට කියලා දීලා තියෙන මේ සයිඩ් ආර්ට් එක කපා ගන්නකොට මම මේ විදිහට රෙද්ද මත කපා ගන්නකොට පොඩක් ඇලයට තමයි කපාගෙන තියෙන්නේ මොකද අපි මේක ලස්සනට නීට් එකට නිමා කර ගන්නකොට මේ විදිහට කපා ගත්තාම අපිට ලස්සන නිමාවකින් යුතුව අපේ ගවුම අපිට කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ කඳ කොටස් ඒ වගේම අත් කොටස් කපාගෙන තියෙනවා. ඉතින් ඔයාලා කලින් වීඩියෝ එක බලලා නැත්නම් මේ වීඩියෝ එකට කලින් ඒ වීඩියෝ එක බලලා ඔයාලට පුළුවන් මේ ගවුම සම්පූර්ණයෙන්ම කොහොමද කරගන්නේ කියලා ඉගෙන ගන්න. ඉතින් අපි බලමු සාය කොටස සඳහා කොහොමද අපි මිමි හදාගන්නේ කියලා. මොකද මම කලින් වීඩියෝ එකේ සාය කොටස හදාගන්න හැටි කියලා දුන්නේ නැහනේ. ඉතින් අපි බලමු අපේ සාමාන්‍ය ඉනට ගත්තේ අඟල් 36නේ. එතකොට මගේ ඉන 36යි. මං බුරුල සඳහා අඟල් භාගයක් එක පැත්තකට යොදාගත්තා. ඔයාලට මතක ඇති. එතකොට මගේ ඉන වෙනවා අඟල් 38ක්. මොකද 36 හතරෙන් බෙදපුවම 9යි. මං අඟල් භාගයක් එකතු කරුවන ලිහිල් බවට. එතකොට 9 මාරක් තමයි මගේ එක පැත්තක තියෙන්නේ. එතකොට මං ඒක හතරෙන් වැඩි කරපුවම මට එනවා 38ක්. ඒ 38 මං තුනෙන් බෙදාගත්තාම මට ලැබෙනවා 12.6ක්. ඊට පස්සේ මගේ සාය උසට මං ගත්ත අඟල් 34 මේකට එකතු කරුවාම මට ලැබෙනවා අඟල් 46යි 0.66යි. ඒක අපි දෙකෙන් වැඩි කරලා තමයි අපිට සාය සඳහා අවශ්‍ය කරන රෙදි ප්‍රමාණය අපි හොයාගන්නේ. ඉතින් 60 පල්ල රෙද්දක් තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට ගොඩාක් ගවුම දිගට මහන්න ඕන නම් යාර 5ක් වගේ අවශ්‍ය වෙනවා. ඉතින් මේ දිගට මහනවා නම් මේ ප්‍රමාණයට මිමි වලට මහනවා නම් අඟල් 4මාරක් යාර 4මාරක් වගේ හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඔයාලා මේ මම පෙන්නන විදිහට මුලින්ම රෙද්ද දෙකර නමාගෙන ඊට පස්සේ නැවතත් දෙකර නමා ගන්න ඕනේ. ඉතින් මේ 60 පල් රෙද්දක් ගත නිසා තමයි මම මේ විදිහට මාක් කරලා ඔයාලට පෙන්නුවේ. ඉතින් හරිම ලේසියෙන් මේ සාය කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා මම ගොඩක් ප්ලේයර් ස්කර්ට් කරගන්න මිමි හදාගන්න විදිහ ඔයාලට කියලා දීලා තියෙනවා එක එක ක්‍රමවලට. ඉතින් අද මේ ක්‍රමයට තමයි මේ සාය අපි හදාගන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට තමයි නමා ගන්න. මැද නැම්මක් තියෙනවා ඉදිරියෙන් ඒ වගේම බලවාටි දෙකක් තියෙනවා. ඉතින් මේ පැත්තේ බලවාටි 4ක් තියෙනවා අපි රෙද්ද මේ විදිහට නමපුවම. ඉතින් ඔයාලා මේක කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි. ඒ කියන්නේ එක පැත්තකින් මේ විදිහට අපි කපා ගන්නකොට අපි එක පැත්තක් අපිට විවරයක් සහිතව තමයි අපි මේක කපා ගන්නෙ. ඉතින් මේ විදිහට අපිට අවශ්‍ය සාය උසත් අපි ලකුණු කරගෙන මතක් කරලා ඉහළින් අඟල් භාගයක් මෙහුම් වාසි තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මේක කපා ගන්නවා. ඉතින් රෙද්ද මත ඇඳලා මේක කපනකොට ඔයාලට පැහැදිලි නැති හින්දා තමයි මම මේ විදිහට කොලයක කරගන්නේ. ඉතින් ඔයාලට මේක පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයටම මම රෙද්ද මත මේක කපා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම රෙද්ද මත කපාගෙන තියෙන මගේ සාය කොටස. ඉතින් පතුරම රහිතව අපිට ලේසියෙන්ම මේ ප්ලේයර් ස්කර්ට් කපා ගන්න පුළුවන්.
ඉතින් මෙතනදී 38ට මම වෙනම මෙහුම් වාසි මොකුත් එකතු කරගෙන නැහැ. මේ සාය කොටසට ඉහළට විතරක් මම අඟල් භාගයක් එකතු කරගෙන තියෙනවා. මේ සායේ අංශ මහන්න මේ පැත්තෙන් මහන්න මම වෙනම මෙහුම් වාසි මුකුත් එකතු කරගෙන නැහැ. මොකද අපි මේ ප්ලේයර් ස්කර්ට් මෙහෙම කපපනකොට මේක ස්වභාවිකම ඇදීමේ ප්‍රවණතාවයක් තියෙන නිසා අපිට නැවත අමුතුවෙන් මේකට මෙහුම් වාසි සයිඩ් වලට එකතු කරගන්න අවශ්‍ය නැහැ. මම 38ම තමයි අරගෙන තියෙන්නේ. ඒත් මේ ඔයාලට පේනවා මෙතන 19ක් තියෙනවා. ඉතින් මේ 19 අපිට මෙහෙම බලනකොට දෙකෙන් වැඩි කරපුවම 38යි. ඉතින් සයිඩ් එකට ඔයාලා අඟලක් තියලා මේක මහගන්න පුළුවන්. මොකද මේක ඇදීම කර ලක් වෙන නිසා මේකට නැවත මම 38ට වෙනම තියාගෙන නැහැ කියලා තමයි ඔයාලට මතක් කරුවේ. දැන් අපි මේකට අපේ කඳ කොටසට ෆේසින් කපා ගන්න ඕනේ. ඉතින් මේ ෆේසින් කපා ගන්නකොට අපි මුලින් හදාගත්ත බ්ලොක් එක තියෙනවනේ. ඒ බ්ලොක් එක ආධාරයෙන් තමයි අපට අවශ්‍ය මේ ෆේසින් ටික අපි කපා ගන්න ඕනේ. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මුලින්ම රෙද්ද මත මම මේ පෙන්වන ආකාරයට මේ පතුරන් ටික මේ බ්ලොක්ස් ටික තියාගන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක ඇඳගෙන මේ පේසිමේ පල්ලට මං ගන්නේ අඟල් 3ක් විතර. මෙන්න මේ විදිහට හැඩය ඇඳ ගන්න ඕනේ. මතකනේ මේ මෙහුම් වාසි අපි මැද කොටස් වලට දාන්න කලින් තමයි අපි මේ විදිහට අපේ පේසින් කොටස් කපා ගන්න ඕනේ. මොකද අපි මූට්ටු කරලානේ මේ පේසින් අල්ලගන්නේ. ඒ නිසා තමයි අපි එහෙම කරන්න ඕනේ. දැන් මෙතනදී අපි මේ ඉදිරිපස අපි විවරයක් ඇතිවනේ මේක මහගන්නේ. ඒ වුණාට අපි විවරයක් ඇතිව කියන්නේ අපි ලූප්ස් ටික අල්ලගෙන ඊට පස්සේ අපි මේක සම්පූර්ණ මහගන්නවා. ඉතින් ඔයාලට විවරේ සම්පූර්ණ තියාගෙන බටන්ස් දාගන්න පුළුවන් විදිහටත් මහගන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රම දෙකම ඔයාලට මෙතනදී ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මම මෙතනදී විවරයක් ඇතිව මහලා ඊට පස්සේ මේක මූට්ටු කරගන්නවා. ඉතින් ඔයාලට මෙතනදී මේ බලන්න මේක අපි මැහුම් වාසි පසුව එකතු කිරීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන තමයි මේ මැද කොටස් වලට අපි මැහුම් වාසි එකතු කරුවේ නෑනේ. මේ වගේ පේසින් කොටස් අපිට පහසුවෙන්ම කපා ගන්න පුළුවන්. ඔයාලා බැරි වෙලවත් මේ හැමදේටම මැහුම් වාසි එකතු කරලා එකපාර කපා ගත්තොත් ඔයාලට මේව මූට්ටු කරලා තමයි පේසින් කපා ගන්න ඕනේ. ඒ නිසා හැමතිස්සෙම මේ වගේ ඩිසයින් වර්ක් කරනකොට මැහුම් වාසි පසු එකතු කරන තරමට අපේ ලස්සනට අපේ ඇඳුම් නිමා කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ විදිහට මගේ පිටුපස කොටස සඳහා පේසිම් කපා ගන්න යන්නේ. ඉතින් අර විදිහම තමයි ඔයාලා මේ විදිහට පිටුපස කොටස් දෙක තියාගෙන මෙතනදී වැදගත්ම දේ තමයි පිටුපස කොටස අපි මැද නැම්මක් ඇතිව කපන නිසා අපේ පේසිමත් මැද නැම්මක් ඇතිව කපා ගන්න අමතක කරන්න එපා. ඉතින් මේ තියෙන්නේ පිටුපස කොටස සඳහා අපි කපාගත්ත අපේ පේසිම. දැන් අපිට අවශ්‍ය වෙනවා කර්ණාකාර පර ටිකක් කපා ගන්න. ඉතින් අඟලක පමණ අඟලක් හෝ අඟල එක කාලක් හෝ පළල පර ටිකක් අපි කපා ගන්න ඕන. මොකද අපි ලූප්ස් හදාගන්නේ මේ කර්ණාකාර එහෙම නැත්නම් මේ බයියස් ස්ට්‍රිප් උපයෝගී කරගෙන තමයි. ඉතින් මේ විදිහට ඔයාලා මේ කර්ණාකාර පර ටිකක් කපාගෙන මං කියලා දෙන්නම් කොහොමද මේ ලූප්ස් ඔයාලා මහගන්නේ කියලා. මම ඊට කලිනුත් ඔයාලට කියලා දීලා තියෙනවා. දැන් අපි මේ කොටස් මූට්ටු කරගන්නකොට මේ විදිහට පොඩ්ඩක් පින් කරගත්තොත් ඔයාලට වඩාත් පහසු වෙනවා. ඒ වගේම මම මෙතනදී කන් පිට හොඳ පිට පහසුවෙන් තෝරගන්න පුළුවන් විදිහට මාක් කරගන්නවා.
ඉතින් මම මේ පෙන්ලා දෙන ආකාරයට ඔයාලට මේ කොටස් මූට්ටු කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අඟල් භාගෙට තමයි අපි මේක මූට්ටු කරගන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඕවලොක් කරගන්න. ඉතින් මේ විදිහට අපි මේක මහගෙන එන්න ඕනේ. මේ පිටිපස්ස කොටසුත් අර ආකාරයටම අඟල් භාගෙට අපිට මූට්ටු කරගන්න අවශ්‍ය වෙනවා. මූට්ටු කරලා ඕවලොක් කරගන්න ඕන. මෙතනදී ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනේ. අපි පිටිපස්ස කොටස් අපි මූට්ටු කරලා දෙපැත්තට විහිදෙන විදිහට තමයි අපේ මේ සීම් අපි තියාගන්න ඕනේ. ඉදිරිපස්සටත් එහෙමයි. මම ඒක මහන වෙලාවට කියලා දෙන්නම්. ඉතින් ඒ විදිහට මූට්ටු කරගෙන තමයි අපේ ෆේසින් අපි අල්ල ගන්න ඕනේ. ඉතින් මගේ ෆේසින් වලට මම ෆියුසින් අලව ගන්නවා. ඉතින් ඔයාලට ෆියුසින් තියෙනවා නම් ඔයාලගේ ෆේසින් වලට ඒ විදිහට මේ අලව ගන්න. ඉතින් ගොඩාක් ඝනකම් ෆියුසින් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ තමයි අපේ අත් කොටස. ඒකත් අපි නමලා මහ ගන්න ඕනේ. මං අඟල් කාලක පමණ පළල ඉලාස්ටික් එකක් තමයි දාගන්නේ. ඒ වගේම මගේ අත සඳහා මම ගොඩාක් රැලි තියලා නැහැ මෙතන. මොකද මේ මෝස්තරයට අනුව අපිට රැලි නැහැ. අපි මේ අත මහන්නේ රෙගුලර් ස්ටයිල් එකට තමයි. ඉතින් මේක පප් ස්ලීව් එකක් නෙමෙයි. ඉතින් ඔයාලට පේනවා මේ ඉලාස්ටික් එක කපාගන්නේ අපි මේ කොටසින් භාගයයි. ඉතින් මම මේ අත් කොටස් දෙකටම තමයි මේ විදිහට කපාගන්නේ. ඉතින් මෙතන පල්ලා තියෙන්නේ අඟල් කාලක්. ඉතින් ඔයාලට අඟලක ඉලාස්ටික් එකක් උනත් දාගන්න පුළුවන්. දැන් අපි මුලින්ම අපේ ලූප්ස් ටික හදාගමු. මේ ලූප්ස් ටික හදාගන්න ඔයාලට මම ඊට කලින් ලේසි ක්‍රම කියලා දීලා තියෙනවා. ඉතින් මේ වගේ ඔයාලට යාන් එකක් ටිකක් ඝනකමක් තියෙන නූලක් තියෙනවා නම් ගොඩාක් හොඳයි. ඊට පස්සේ කෝට් පයිපින් කියලා අපිට කඩවල වල ගන්න තියෙනවා. ඊට පස්සේ මම මේ පෙන්වන ආකාරයට ඔයාලා මේක මේ විදිහට මහගන්න හොඳින් ටැග් කරගෙන ඔයාලට මේක ගොඩාක් හීනියට මහන්න ඕන නම් සිංගල් ෆුට් එකක් පාවිච්චි කරුවොත් ගොඩාක් හොඳයි මැෂිමට. මෙතනදී මම සාමාන්‍යයෙන් මට ටිකක් ගොඩාක් හීනෙර නැතුව සාමාන්‍ය ලූප්ස් මහගන්න නිසා මම සාමාන්‍ය මේ මහන මේ ෆුට් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලා මේ විදිහට අඟල් කාලක් මැහුම් වාසේ හිටින්නට මේක මහගෙන එන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මම මේ පෙන්වන ආකාරයට මෙන්න මේ විදිහට මෙතනින් චුට්ටක් කපලා ඔයාලට ඕන නම් මෙතනින් තව ටිකක් ඒ අඟල් කාලෙනුත් කෑල්ලක් කපලා අයින් කරගන්න පුළුවන්. ඉතින් ඒක අත්‍යවශ්‍ය නැහැ. මොකද අපි මේ ලූප් එක මහත්තර මහන නිසා. හැබැයි ඔයාලා හීනියට මහනවා නම් ඒ වගේ කොටසක් අනිවාර්යයෙන්ම කපලා අයින් කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ අපි මේක මේ විදිහට චුට්ටක් උඩින් ඇතුළට තද කරගෙන මෙන්න මේ විදිහට අදින්න. ඉතින් ඔයාලා හොඳින් ටැග් කරගෙන තියෙනවා නම් අපිට මේක පහසුවෙන්ම හරව ගන්න ලේසි. ඉතින් මේ විදිහට අපිට අවශ්‍ය වෙනවා පටි ටිකක්. ඉතින් අඟල් 3මාරක 4ක විතර දිග ලූප්ස් අපි වලට පටි කපා ගන්න ඕනේ. ඉතින් මම තව සැරයක් ඔයාලට මේක කරගන්න විදිහ කියලා දෙන්න. මෙන්න මේ විදිහට තියාගන්න. ඊට පස්සේ මේක හොඳින් ටැග් කරගන්න. ටැග් කරගෙන මෙන්න මේ විදිහට කෙලින් තියාගන්න. අඟල් කාලක් මැහුම් වාසේ තියාගෙන මේක දිගටම මහගෙන එන්න.
ඉතින් මතක තියාගන්න පටන් ගන්න කොටයි නවත්තන කොටයි අනිවාර්යයෙන්ම මේක ටැග් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට මේක කපලා චුට්ටක් මේක ඇතුළට දාගන්න ඕනේ. ඉතින් මේ විදිහට හදාගත්ත අපේ මේ පටි ටික අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි කපා ගන්න ඕනේ. ඉතින් මේ අවශ්‍ය ප්‍රමාණය ගැන හිතනකොට ඔයාලා මුලින්ම තීරණය කරන්න ඕනේ. විශේෂයෙන් ඔයාලා මේක බොත්තම් දාන්න ගලවන්න පාවිච්චි කරනවා නම් හිතන්න ඕන ඔයාලා ගන්න පාවිච්චි කරන බොත්තමේ සයිස් එක. ඒ සයිස් එකට වඩා ලොකුවට තමයි අපි චුට්ටක් ලොකුවට තමයි මේ ලූප්ස් ටික හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලා සෙන්ටිමීටර එකහමාරක් වගේ පල්ලට මහනවා නම් ඒ විදිහට බලලා ඔයාලා මේ ලූප්ස් ටිකේ දිග ප්‍රමාණය තීරණය කරගන්න. ඉතින් මම අඟල් 3මාරක් දිගට තමයි මගේ ලූප්ස් ටික වලට අවශ්‍ය පරි ටික මම කපා ගන්න. ඉතින් මේ අඟල් 3මාර අපි නැවත දෙකකට නමාගෙන තමයි අපේ රෙදි කොටසට අපි අල්ලගන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට අවශ්‍ය කරන ලූප්ස් හදාගන්න පටි ටික කපා ගන්න. ඊට පස්සේ අපි අපේ කඳ කොටසට ඒ කොටස් ටික මූට්ටු කරගන්න ඕන අඟල් භාගෙට හිටින්නට. ඊට පස්සේ තමයි අපේ ලූප්ස් ටික අපි අල්ලගන්නේ. ඉතින් කලින් අපි ලෑස්ති කරගත්තේ අපිට එතකොට පහසු වෙන නිසා. ඉතින් මම මුලින්ම පිටුපස කොටස් තමයි ජොයින් කරගන්නේ. ඉතින් ඔයාලට මතක ඇති අපි පින් කරගත්තා. ඉතින් මේ විදිහට අඟල් භාගයක් හිටින්නට මේක මුට්ටු කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕවලොක් කරගන්න. දැන් මෙතනදී ඔයාලා මුට්ටු කරගත්ත මේ කොටස් ඕලොක් මැෂිමක් නැත්තම් සික්සැට් කරගන්නත් පුළුවන්. දැන් අපි ඉදිරිපස් කොටස් තමයි මේ විදිහට ජොයින් කරගන්නේ. ඉතින් මේ විදිහට ජොයින් කරගෙන සයිඩ් ඩාට් ගහ ගන්න අමතක කරන්න එපා. ඉතින් මම මෙතනදී මතක් කරුවා සයිඩ් ඩාට් ගහනකොට මූලික ප්‍රධාන ඩාට් එකේ ඉඳලා අඟල් 1මාරක් හෝ අඟල් 2ක් ඔයාලට තියන්න පුළුවන්. අපි ඒ අංශ ඩාට් එක ගොඩාක් ලං කරන්නේ නැහැ අපේ ප්‍රධාන ඩාට් එකට. මොකද අපි මේක ඇඳහම උල් හැඩයක් මතුවෙන නිසා තමයි අපි එහෙම කරන්නේ නැත්තේ. ඉතින් මේ විදිහට ලස්සනට අපේ ඩාට් දෙකත් මහගෙන අපි බලමු අපේ ඉදිරිපස කොටස් කොහොමද නිමා කරගන්නේ කියලා. ඉතින් මම මගේ සයිඩ් ඩාට් මහන්න කලින් මම මෙතන මාක් කරගෙන තමයි චෝක් එකකින් පොඩි මාක් එකක් දාගෙන තමයි ඩාට් මහගත්තේ. ඉතින් ඔයාලත් ඒ විදිහට කරගන්න.
දැන් ඔයාලට මතකනේ අපි ඉදිරිපස්ස කපනකොට දෙපැත්තෙන්ම අඟල අඟල මෙහුම් වාසි තිබ්බා. ඉතින් මම ඔයාලට කිව්වා වැඩිපුරම අපිට මේක මෙහුම් වාසි තියන්න අවශ්‍ය නැහැ. මොකද අපි මේක පස්සේ පේසිං දාලා වෙනම පටි අලලා හදා ගන්නවනේ. ඒ නිසා මම අඟලක් තමයි තියාගත්තේ. ඉතින් මේ විදිහට ඔයාලා ගත්තේ අඟල මාක් කරගන්න ඕනේ. අපි ලූප්ස් ටික අල්ලගන්නේ අපේ මේ කඳ කොටසේ දකුණු පැත්තට. ඉතින් ඒක ඔයාලා හොඳින් මතක තියාගන්න. මෙන්න මේ විදිහට තමයි ඔයාලා මේ ලූප්ස් ටික අල්ලගන්න ඕනේ. ඉතින් ඔයාලා තීරණය කරන්න ඕනේ කොච්චර පල්ලලට මේ ලූප්ස් ටික ඔයාලට අවශ්‍යද කියලා. ඉතින් මම මාක් කරන්නේ අඟලෙන් අඟලට. ඒ කියන්නේ මේ විදිහට ලූප්ස් එක අඟලෙන් අඟලට තමයි අපි තියාගන්නේ. ඉතින් ගොඩාක් ළඟට එතකොට අපිට තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ටිකක් ඈතින් තියාගන්න ඕන නම් අඟල් එකමාරෙන් මාරට හෝ අඟල් දෙකෙන් දෙකට උනත් තියාගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත පරිදි ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මුලින් මාක් කරගන්න. මතක තියාගන්න මේ ඉන්නට අල්ලන ඒ කොටසයි ඒ වගේම අපි ඉදිරිපසට පේසින් කොටසක් අල්ලගන්න තියෙනවනේ. ඒ නිසා අපිට ඉහළිනුත් පහළිනුත් අඟල් භාගෙ තියලා තමයි අපි මේ ලූප්ස් ටික අල්ලගන්න ඕනේ. ඉන්නට අපි මේ කඳ කොටසට සාය අල්ලගන්න තියෙනවා. ඒ වගේම උඩට ෆේසිම අල්ලගන්න තියෙනවා. ඉතින් ඒ දේවල් මතක තියාගෙන තමයි අපි මේ විදිහට මේක කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මං ඉහළින් අඟල් භාගයක් තිබ්බා. ඒ මගේ සාය කොටස සඳහා. ඉතින් මං කපාගත්ත මේ පටිවල දිග තමයි අඟල් 3මාර. ඉතින් මේ විදිහට ඔයාලා මේක දිගටම මහගෙන එන්න. දැන් අපි මේක මේ විදිහට මහගෙන ඉවරයි. දැන් අපිට වෙනම පටියක් කපාගෙන මේ කොටස උඩින් අල්ලගන්න තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට අඟල් දෙකක් විතර පළල මම රෙදි කොටසක් කපාගෙන තියෙනවා. දැන් අපි මහගත්ත ලූප්ස් ටික මෙන්න මේ විදිහට තියාගෙන අපි මේක මෙන්න මේ ආකාරයට මහගන්නවා. අපි ලූප්ස් ටික අල්ලගත්තේ මෙහුම් වාසි දිගේ තමයි මේක මූට්ටු කරගන්නේ. දැන් මම මේ විදිහට අඟල් භාගයක් ඉතිරි වෙන්නට තියාගෙන ඉතිරි කොටස් කපා ගන්නවා. මතකනේ අපි තියාගත්ත අඟලෙන් තමයි අපි මේක මුලින් කරගත්තේ. දැන් මේ විදිහට තමයි මේක තියෙන්නේ. දැන් අපි උඩින් මේ විදිහට මැස්මක් මහගෙන එනවා. මං අඟල කියලා කිව්වේ අපි රෙද්ද කපා ගන්නකොටම ඉදිරියෙන් අපි අඟලක් තියාගත්තේ. ඒ අඟල අපි ඔයාලා දැක්ක රූල තියාගෙන අපි ඉරක් ඇඳලා ඒ මත ලූප්ස් ටික අල්ලගත්තා. ඊට පස්සේ නැවත රෙදි කෑල්ලක් තියලා අපි අඟල් භාගයට හිටින්නට මහගෙන ඉතිරි අඟල් භාගේ කපලා ඉවත් කෙරුවා. දැන් මම ඔයාලට මේ පෙන්ලා දෙන විදිහට මේක නිමා කරගන්න ඕනේ.
දැන් අපිට අවශ්‍ය වෙනවා අපේ ඉදිරිපස සඳහා අපි කපාගත්ත ඒ පේසිම අල්ලගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක නිමා කරගන්න ඕනේ හොඳින් බලන්න. ඉතින් මේකටත් මේ විදිහට අපි උඩින් මැස්මක් මහගෙන එනවා. එතකොට අපිට මේක ලස්සනට නිමා කරගන්න පුළුවන්. දැන් මේක ඔයාලට ඕලොක් කරලා ඊට පස්සේ නමාගෙන මහ ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ විදිහට මහගෙන එන්නත් පුළුවන්. ඉතින් මේ කර්ව් ගතිය තියෙන තැන්වලදී ඔයාලට පොඩ්ඩක් කට් මාක් දාලා මේක මහ ගන්නකොට ලස්සනට හැඩය ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි මේක මහ ගන්න ඕනේ. ඉතින් ඔයාලා මේ සයිඩ් එකේ ඇන්ගල් එකට චුට්ටක් කපලා ඉවත් කරන්න. එතකොට මේක ලස්සනට අපිට නිමා කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ කිහිලි කට පැත්තේ මෙන්න මේ විදිහට මහුම් පාරක් ගහ ගන්නවා తాවකාලිකව. පස්සේ අපි මේවා මූට්ටු කරගන්නකම්. ඉතින් අපි ලූප්ස් ටික හදාගෙන තියෙනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ අපේ ඉදිරිපස කොටසේ අනිත් කොටස නිමා කරගන්න. මෙතනදී මම අඟල් 6ක් විතර පල්ල රෙදි කෑල්ලක් තමයි අරගෙන තියෙන්නේ අඟල් 6ක් පළල. ඒක මම මේ විතර දෙකට නමා ගන්නවා. ඊට පස්සේ ඔයාලට මතකයිනේ අපි අඟලක් තියාගත්ත තැන එතන ඉඳලා මේ විදිහට නැවතත් බලන්න. මේ තියෙන මේ අඟල ඊට පස්සේ ඒ අඟල උඩින් අපි මේ විදිහට කෙලිම මහගෙන එනවා. එතකොට අපිට අඟල් භාගයක් මෙහන් වාසි තියාගෙන තමයි අපි මහගෙන එන්නේ. ඉතිරි අඟල් භාගය අපි කපලා ඉවත් කරනවා. ඉතින් මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මේ බලන්න මං ඒ වැඩිපුර අඟල් භාගය තමයි මේ කපලා ඉවත් කරන්නේ. අඟලෙන් අපි අඟල් භාගයයි පාවිච්චි කරුවේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අපි මේක නමලා මහ ගන්න ඕනේ. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕන අපි මේ කොටසට ගත්තේ අඟල් 6ක් පළල රෙදි කොටස. ඊට පස්සේ මම ඒක දෙකට නමාගෙන තමයි මේ විදිහට මූට්ටු කරගත්තේ. ඊට පස්සේ අඟල් භාගයක් එකෙන් කපලා ඉවත් කෙරුවා. දැන් ඔයාලට පේනවා මම ඒක නැවතත් මේ විදිහට නමලා මහ ගන්නවා. මොකද මේ කොටස තමයි අපි යටට තියලා මහගන්නේ. අපේ මේ ඉදිරිපස අපි ලූප්ස් අල්ලපු කොටස තමයි උඩට එන්නේ. ඉතින් ඔයාලා බොත්තම් වෙනමම අල්ලලා මහනවා නම් බොත්තම් අල්ලන්න ඕනේ මේ කොටසට. මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවනේ. ඉතින් ගොඩක් පැහැදිලිව මම ඔයාලට නිමාඩුව මේක කියලා දෙන්නේ. නොදන්න අයට මේක පැටලෙයි කියලා හිතාගෙන තමයි. දැන් අපිට අවශ්‍ය වෙනවා ඉදිරිපස්සට ෆේසින් කොටස් අල්ලගන්න. ඉතින් ඔයාලා දැක්ක අපි ලූප්ස් අල්ලපු පැත්තට අපේ පේසිම අල්ලගත්තා. දැන් අපි මේ කරන්නේ අපේ අනිත් කොටසට මේ විදිහට මම පෙන්නලා දෙන විදිහට මෙන්න මේ විදිහට තියාගෙන අඟල් භාගයට මේක මහ ගන්න. ඊට පස්සේ නැවතත් හරවලා තව මැස්මක් උඩින් ගහගෙන එන්න මෙන්න මේ විදිහට.
ඒ මෙහුම් වාසි අපිට ලස්සනට පිරිලිලා හිටින්නේ එහෙම. එතකොට තමයි එතකොට අපිට මේක ලස්සනට ඇඳහම නීට් එකට තියෙනවා. දැන් මම මේ විදිහට මගේ ෆේස් රිමට පොඩි කට් මාක් ටිකක් දාගත්තා අර කර්ව් ගතිය දෙන තැන් වලින්. මම ඔයාලට මුලින් කිව්වා. ඉතින් ඒක අත්‍යවශ්‍ය නැහැ සමහර අයට. මේක මහනකොට පොඩ්ඩක් අමාරු වෙන හින්දා ඔයාලට ඒ ටෙක්නික් එක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් සායි කොටස මහනකොට ඕලොක් මැෂිමක් නැති කෙනෙක් නම් ඔයාලට ඒ විදිහට පොඩි පොඩි කට් මාක් දාලා මහන එකපාරක් මහගෙන ගිහිල්ලා ඊට පස්සේ නැවත මහ ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට ඕවලොක් මැෂිමෙන් මහලා ඊට පස්සේ නැවතත් අඟල් කාලෙට වාටි මහ ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහටත් ඔයාලට සාය නිමා කරගන්න පුළුවන්. දැන් අපි මේ විදිහට අපි පිටුපස කොටස සඳහා පේසි මල්ල ගමු. ඉතින් මේ මං පේසිං වලට පියුසිං අලවගෙන තියෙනවා. ඉතින් ඇලෙන සුළු පේපර් ස්ටිප් කියලත් අපි මේකට කියනවා. ඒ කොටස් ඔයාලට වෙළඳපොලෙන් ගන්න පුළුවන්. ඉතින් මං ගොඩාක් ඝනකම් පියුසින් නෙමෙයි අලවගෙන තියෙන්නේ. මීඩියම් වෙයිට් එකෙන්. ඉතින් මං පිටුපස පේසිමටත් මේ විදිහට මැස්මක් ගහ ගන්නවා. ඒත් එක්කම මෙතනදී ඔයාලට මට මතක් කරන්න ඕනේ ඔයාලා කැමති නම් මගේ වෙබ්සයිට් එකට ලොගින් වෙලා බලන්න පුළුවන්. මම දාලා තියෙන ඔක්කොම වීඩියෝස් මම වෙබ්සයිට් එකේ link එකක් description box එකේ දාන්නම්. ඉතින් ඔයාලට පුළුවන් description box එකට ගිහිල්ලා මගේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔක්කොම වීඩියෝස් වෙබ්සයිට් එකෙන් බලා ගන්නත් සවිස්තරව බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මගේ අංශත් මම මහ ගන්නවා. අංශ කිව්වේ මේ අත්කට මේ විදිහට මම ටැග් කරගත්තා. දැන් මෙතනදී හොඳින් බලන්න අපි මේ ඉදිරිපස කොටස් දෙක වම් පැත්තයි දකුණු පැත්තයි දැන් ජොයින් කරගන්නයි යන්නේ. ඉතින් මෙතනදී අවධානයෙන් බලන්න කොහොමද මේක ජොයින් කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මැච් වෙන්න හරියට ලස්සනට තියාගෙන අපි මේක මහ ගන්නවා. ඉතින් ඔයාලට මේ විදිහට මහ ගන්න අවශ්‍ය නැහැ. ඔයාලා මේක විවරයක් ඇතිව මහනවා නම් මේ විදිහට කරන්නේ නැතුව අපි බොත්තම් අල්ලපු කොටසට අල්ලන්න අවශ්‍ය කොටසට බොත්තම් ටික අල්ලගෙන මේක විවරයක් විදිහට තියාගන්න. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත පරිදි ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් මම කැමති නැහැ මගේ ගවුමට බොත්තම් තදා ඉන්න. ඒ නිසා මම මේ විදිහට මේක ජොයින් කරගන්නවා. ඉතින් මෙතනදී මේ කොටස ඔයාලට පුළුවන් අතේ ටැග් කරගන්න. මෙන්න මේ කොටස පුංචි මැස්මකින් අතේ ටැග් කරගන්න පුළුවන්. දැන් අපි ඉදිරිපස කොටස මහගෙන ඉවරයි. දැන් අපිට තියෙන මේ අංශ ජොයින් කරගන්න. ඉතින් මතකනේ අපි අංශ වලට අඟලක් තියාගත්තා. ඉතින් ඒ අඟල උපයෝග කරගෙන මේ විදිහට මේක ජොයින් කරගන්න මේ අංශ ඩාට් එක පහළට හිටින්නට මේ විදිහට අපි සයිඩ් අංශ මහගමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕවර්ලොක් කරගන්නව නම් ඕවර්ලොක් කරගෙන සායි කොටසට අපි මේක ජොයින් කරගන්න. ඉතින් සායි කොටසට ජොයින් කරගන්න කලින් අපි සායෙත් එක පැත්තක අපි
මුට්ටු කරගන්න තියෙනවා. මුට්ටු කරගෙන ඒකත් ඕවර්ලොක් කරලා තමයි අපි මේ කඳ කොටසට සාය කොටස අල්ලගන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් සාය වාටිය මහගන්නේ සාය කොටස කඳ කොටසට අල්ලගන්න කලිනුත් වාටිය මහගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති පරිදි ඒක නිමා කරගන්න පුළුවන්. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලා සාය කොටසට කඳ කොටස අල්ලගන්න කලින් අත් දෙකත් මේකට ජොයින් කරගෙනම අල්ලගන්න පුළුවන්. හැබැයි මම කරන්න යන්නේ මේ විදිහටම මගේ කඳ කොටස සාය කොටසට ජොයින් කරලා පසුව තමයි මම අත් දෙක මගේ මේ ගවුමට අදාළ ඒ අත් දෙක ජොයින් කරගන්නේ. ඉතින් අත් දෙක ජොයින් කරගන්න කලින් අපිට අත් කොටසේ බැර ටිකක් තියෙනවා කරගන්න. ඒකට ටිකක් වෙලා යනවා. ඉතින් ඒ නිසා මම මේ විදිහට මේක මහගෙන තමයි මගේ අත් කොටස හදාගන්නේ. ඉතින් මේ ගවුම ඊටාම ඉක්මනින් කරගන්න පුළුවන් ගවුමක් කියලා මම ඔයාලට කියන්නේ නැහැ. මොකද පොඩ්ඩක් කාලය යනවා මේ ලූප්ස් හල්ලගන්න. ඒ වගේ ඉතින් පොඩ්ඩක් ඉවසීමෙන් ඔයාලා මේ ගවුම කරගන්න ඕන. විශේෂයෙන් ඔයාලා මුලින්ම මහනවා නම් ඔයාලට ටික වෙලාවක් යයි. ඉතින් මෙන්න මේ විදිහට සාය කොටස මම දෙකට නමාගෙන මාක් කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ කඳ කොටස තියෙනවනේ. මේ කඳ කොටසේ මැද හරියටම අපේ සාය කොටස මැදට මේ විදිහට තියාගෙන මැච් වෙන්න ඔයාලා මේක පින් කරගෙන අඟල් භාගෙට මේක ජොයින් කරගන්න. ඉතින් මේ විදිහට ජොයින් කරගෙන ඔයාලට ඕලොක් මැෂිමක් තියෙනවා නම් වටේම ඕලොක් කරගන්න. ඉතින් වැදගත්ම දෙයක් තියෙනවා. ඔයාලා දැන් මේ කඳ කොටසේ අංශ මහලා තියෙනෝනේ. ඒ අංශ ටික ඔයාලගේ ගවුමේ පිටුපස්සට හිටින්නට තමයි මේක මූට්ටු කරගන්න දෙපැත්තෙන්ම අංශ මූට්ටුව පිටිපස්සට තියෙන්නට මේක මේ විදිහට පින් කරගෙන ඊට පස්සේ මහ ගන්න. දැන් අපි මේක ජොයින් කරගමු. ඉතින් අමතක කරන්න එපා ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම KDC sewing කියන channel එකත් කල්යාණි මහගෙදර කියන channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට ඒ channel වලනුත් ඔයාලට අවශ්‍ය කරන දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මගේ සායේ වාටිය මම ඕලොක් කරගෙන තියෙනවා. දැන් මම මේ විදිහට අඟල් කාලා හිටින්නට මේක මහ ගන්නවා. ඉතින් ඔයාලට ඕලොක් මැෂිමක් නැත්නම් මුලින් එක මැස්මක් හීනියට මහගෙන ඊට පස්සේ ඒක නැවත නමලා මහ ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පොඩි පොඩි කට් මාක් දාගෙන එකපාරම නමලා මේක මහ ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ දක්ෂතාවය සහ හැකියාව මත මේක නිමා කරගන්න පුළුවන් ලස්සනට. දැන් අපි යන්නේ අපේ අත් කොටස හදාගන්න. ඉතින් මේ අත් කොටස් හදාගන්නකොට පොඩක් කල්පනාවෙන් අපි මේක කරගන්න ඕනේ. මුලින්ම අපේ අත් කොටසේ මේ විදිහට සයිඩ් ඕවර්ලොක් කරගන්නවා.
ඊට පස්සේ මම මේ පෙන්වලා දෙන විදිහට මේ විදිහට අඟල් භාගෙට නමා ගන්න. අඟල් භාගෙට හෝ කාලට හෝ අලට මේක නමා ගන්න පුළුවන්. මොකද අපි මෙහෙන් සඳහා අඟලක් තියලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට අඟල් කාලක් හෝ භාගයක් පහසුවෙන්ම මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් මම අඟල් කාලක් වගේ තමයි මෙතන නමලා මහගන්නේ. ඉතින් අපි හිතමුකෝ ඔයාලට ඕවර්ලොක් මැෂිමක් නැහැයි කියලා. එතකොට ඔයාලා අඟල් කාලක් මුලින් නමලා නැවත අඟල් කාලක් නමලා මහ ගන්න. එතකොට ඔයාලට අඟල් භාගේ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේ කරන්නේ මගේ මේ අත් සඳහා අවශ්‍ය රැලි හදාගන්න එක. එතන අපේ මේ අත වටට ගත්තේ ප්‍රමාණය මේ විදිහට අපි අපේ ටෙන්ෂන් එක වැඩි කරගෙන මැස්මල් දෙකක් ගහගෙන යන්න අඟල් භාගයක් මෙහෙම වාසි තියෙන්නට. ඊට පස්සේ අපි මේ අතට ගොඩක් රැලි දාන්න නැහැ. ඉතින් අන්තිමට අපි රැලි මේ විදිහට හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලගේ අත් වටට ඒ ගත්ත මිමිත් ඒ වගේම මෙහුම්වා සඳහා ගත්ත මිමිත් මතක තියාගෙන මේ විදිහට අවශ්‍ය කරන රැලි ටික හදා ගන්න ඕනේ. මතක තියාගන්න අපි මේ අත සඳහා බෙල්ට් එකක් අල්ල ගන්නවනේ. එතකොට අපි මේ බෙල්ට් එකත් හදා ගන්න ඕනේ මේ අත් කොටස අල්ල ගන්න කලින්. ඉතින් මම මේ එක කොටසක් මේ විදිහට හදාගෙන තියෙනවා. ඔයාලට වඩා තේරුම් ගන්න පහසු වෙන්න. ඉතින් මම අනිත් කොටස ඔයාලට කොහොමද මේක කරගන්නේ කියලා දෙනවා. ඉතින් මේ විදිහට මම ෆියුසින් අලවගෙන තියෙනවා. එතකොට අපේ මේ රෙද්ද ඝනත්වය පොඩ්ඩක් අපිට හොඳින් තියෙනවා. ඊට පස්සේ ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනේ මෙතන අපේ මේ අත් කොටස අල්ල ගන්නකොට අපි මේ බෙල්ට් එක අල්ල ගන්නකොට මේ අපි ලූප්ස් අල්ලලා මේ මහ ගන්න කොටස් තියෙනවනේ ඒ දෙපැත්තට හිටින්නට තමයි අපි ලස්සනට මහ ගන්න ඕනේ. අපි දැන් මේ ලූප්ස් ටික අල්ල ගන්නකොට අපි මැදින් කට් මාක් එකක් දාගත්තා ඔයාලා දැක්කා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ළඟ ලූප්ස් ටික අල්ල ගන්න ඕනේ. මම ලූප්ස් 5ක් තමයි මෙතන අල්ලගන්නේ. ඉතින් අඟල් භාගයක් මෙහන් වාසි තියලා මේ විදිහට අපි ලූප්ස් ටික අල්ල ගන්න ඕනේ. ඉතින් මේ අත් කොටස හදාගන්න ක්‍රම ගොඩක් තියෙනවා. අද මම ඔයාලට කියලා දෙන්නේ ඉතාම පහසුවෙන් ආධුනික කෙනෙකුට උනත් මේක කරගන්න පුළුවන් විදිහට. ඉතින් මම තවත් වීඩියෝස් වලින් ඔයාලට කියලා දෙනවා. ඉදිරියේදී තවත් ක්‍රමවලට කොහොමද මේ අත් කොටස් නිමා කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට මේක නමාගෙන අඟල් භාගෙට ජොයින් කරගන්න. ඊට පස්සේ අනවශ්‍ය කොටස් කපා ගන්න. අපි මේ විදිහට අනිත් කොටසත් මූටු කරගන්නවා. අපි මේ කන පිටින් තමයි මේ කොටස් මේ විදිහට ජොයින් කරගන්නේ. දැන් මේ විදිහට හරව ගන්න. හරවගෙන මේ කොන් එහෙම හොඳින් හදා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අඟල් භාගයට මැස්මක් මහගෙන එන්න. ඉතින් මං කිව්වනේ මං ලේසි ක්‍රමයක් තමයි කියලා දෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අපේ මේ කොටස් දෙක දෙපැත්තට හිටින්න තමයි මහගන්නේ. මෙන්න මේ විදිහට. දැන් අපි කරන්න තියෙන්නේ ඉතින් මේ විදිහට අපි දැන් කරගමු අපේ අතේ ඉතිරි කොටස් මුලින්ම ඔයාලා කරගන්න ඕනේ ඔයාලගේ අංශය
මේ විදිහට ඕවලොක් කරගෙන අඟල් භාගයක් හිටින්නට හෝ අඟල් කාලක් හිටින්නට මැස්මක් මහගෙන එන එක. ඉතින් අඟල් එකක් අපි මෙහෙන් වාසි වලට තියලා තියෙන නිසා අපිට අඟල් භාගයක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා හිතන්නකෝ ඔයාලට ඕවලොක් මැෂිමක් නැත්තම් කොහොමද කරන්න කියලා. ඉතින් ඕවලොක් මැෂිමක් නැත්තම් ඔයාලා අඟල් කාලක් නමලා ඊට පස්සේ තව අඟල් කාලක් නැවත නමාගෙන මේ විදිහට දෙපැත්තෙන්ම අංශ දෙකෙන්ම වාටි දෙකක් මහගන්න ඕනි. ඊට පස්සේ තමයි අපේ ඉලාස්ටික් එක දාන කොටසත් හදාගෙන අපේ බෙල්ට් එක අපේ අතට සම්බන්ධ කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් මම දෙපැත්තම මහගත්තා. දැන් මුලින්ම ඔයාලගේ ඉලාස්ටික් එක දාන කොටස මේ විදිහට නමා ගන්න ඕනේ. ඉතින් ඔයාලා අඟලක ඉලාස්ටික් එකක් දානවා නැත්නම් අඟල් භාගයක ඉලාස්ටික් එකක් දානවා නම් මම බ්ලොක් එක හදාගන්න වෙලාවෙදි කියලා දුන්න පිළිවෙත් අනුගමනය කරලා ඒ විදිහට බ්ලොක් එක හදාගන්න ඕනේ. දැන් මම ගත්ත මිමි අනුව මම දාන ඉලාස්ටික් එක අනුව මේ විදිහට මම මුලින්ම නමා ගන්නවා මම තියාගත්ත මෙහෙයුම් වාසි. ඉතින් මම දාන්නේ අඟල් කාලක පමණ පළල ඉලාස්ටික් එකක් නිසා මට මේ කොටසත් පොඩ්ඩක් මහත වැඩි. ඒ නිසා මම මේකෙනුත් නැවත අඟල් කාලක් උඩින් මැස්මක් ගහගෙන එනවා. ඊට පස්සේ තමයි මගේ ඉලාස්ටික් එක මම මේකට සම්බන්ධ කරගන්නේ. ඉතින් ඔයාලා අඟල් භාගයක් පළල ඉලාස්ටික් එකක් දානවා නම් ඔයාලට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මගේ ඉලාස්ටික් එකේ පළල වෙන්නේ මෙතන අඟල් කාලක්. දැන් ඔයාලට පේන විදිහට ඉලාස්ටික් එක දාලා මේ විදිහට හොඳින් ටැග් කරගන්න. ඉතින් ඔයාලා දැක්ක ඉලාස්ටික් එකේ ප්‍රමාණය මම කොච්චරද ගත්තේ කියලා. අපි අත සඳහා ඒ ගත්ත මෙම්මෙන් භාගයක් තමයි අපි ඉලාස්ටික් එකේ දිග ප්‍රමාණය සඳහා ගත්තේ. ඉතින් ඔයාලගේ මිමි අනුව ඔයාලා ඒ මිමි වලින් භාගයක් මේ විදිහට අත සඳහා යොදා ගන්න පුළුවන් ඉලාස්ටික් එකට. දැන් අපි මේ ඉලාස්ටික් එක දාගෙන මේ කොටස හදාගෙන ඉවරයි. දැන් අපි බලමු ඉතිරි කොටස් කොහොමද කරගන්නේ කියලා. ඉතින් මෙතනදී අපි මුලින්ම අපේ මේ කෆ් එකට මේ අත කොටස කොහොමද තියලා අල්ලගන්නේ කියලා බලමු. මේ ලූප්ස් කොටස තියෙන පැත්තට අපි නමලා මහගත්ත ඒ අංශයෙන් ඒ මැස්මෙන් නැවත අඟල් කාලක් හරවලා තමයි මහන්නේ. ඉතින් මම මේ L කියලා දැම්මේ මේ left කියන එකට. මේ මම මහන්නේ මගේ වම් අත පැත්තේ ස්ලීව් එක. මෙතනදී ඔයාලා අත් කොටස් මහනකොට වම දකුණ පිළිබඳව අවබෝධයෙන් මහගන්න ඕනේ. ඉතින් ඔයාලට මම කිව්වා මගේ මේ ලූප්ස් අල්ලලා තියෙන කොටස පැත්ත මම මේකට ජොයින් කරනකොට මෙන්න මේ අංශයෙන් අපි නමාගත්ත වාටිය තියෙනවනේ. ඒ වාටිය මෙන්න මේ විදිහට නැවත අඟල් කාලක් අපි නමා ගන්නවා. මේක මහන්නේ නැහැ. මේ විදිහට නමාගෙන ඊට පස්සේ බෙල්ට් එක ඇතුළට දාලා තමයි අපි මේක ජොයින් කරගන්නේ. මේක අපි හොඳින් බලන්න. මේක මේ විදිහට තියලා තමයි මහන්නේ. නැතුව අර අතිනින් නමලා දිගටම නැවත මහගෙන එන්නේ නැහැ. මතක තියාගන්න මේ ලූප්ස් එක අල්ලලා තියෙන පැත්තෙන් විතරයි කරන්නේ. මේ කොටස අපි ඒ විදිහටම තියාගන්නවා. මේ බොත්තම් අල්ලන කොටස
දැන් ඔයාලා අනිත් කොටස කරගන්නකොට එතකොට ලූප්ස් තියෙන කොටස එන්න ඕනේ අනිත් පැත්තට. ඒ කියන්නේ ඔපොසිට් පැත්තට. මෙන්න මේ විදිහට රැලි ටික හොඳට හදාගෙන මේ බෙල්ට් එක ඇතුළට අපි මේ ඔක්කොම මෙහෙන් වාසි අඟල් භාගෙ හිටින්නට තියාගෙන ඕනනම් පින් කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳ පිට පැත්තෙන් මහගෙන එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර අපි తాවකාලිකව මැස්මක් ගහගත්තනේ අඟල් අපි භාගයක් තියලා සීම ලවුන්ස් භාගයක් තියලා අපි මේක ලූප්ස් ටික අල්ලලා හරවල මැස්මක් මහගත්ත මේ බෙල්ට් එකේ ඒ නූල ඊට පස්සේ ඔයාලට ගලවලා දාන්න පුළුවන්. ඕනනම් තියන්නත් පුළුවන් නැත්නම් ගලවලා දාන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේක තියෙන්න ඕනේ. ඉතින් හොඳින් බලන්න පටල ගන්න එපා. ඉතින් ඔයාලට කන පිට පැත්තෙන් උනත් මේක මහ ගන්න පුළුවන්. හොඳ පිට පැත්තෙන් උනත් මහ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගානට තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා පින් ටික ගලව ගනිමින් තමයි මේක මහ ගන්න ඕනේ. ඉතින් අමාරුයි කියලා හිතන්න එපා මුලින්ම කරන කෙනෙකුට. හිතේ අමාරුයි කියලා ඇත්තටම අමාරු නෑ. හරිම ලේසි. ඉතින් ඔයාලා ආසාවෙන් කරන නිසා මේක ඔයාලට පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඉතින් මේ සඳහා මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් බොක්ස් එකේ දාන්නත්. ඒ වගේම මම දාලා තියෙන WhatsApp නම්බරයට WhatsApp කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට දෙපැත්ත බලමින් මේක ජොයින් කරගන්න ඕන. ඉතින් ඔයාලට මේ රැලි චුට්ටක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ විදිහට පින් එකක් මාර්ගයෙන්. දැන් අපි දාලා තියෙන බෙල්ට් එකට වඩා මේ අතේ කොටස එක්ක තද නම් මදි නම් නැත්නම් වැඩි නම් ඔයාලට මේ විදිහට පොඩ්ඩක් පින් එකකින් ඇඩ්ජස්ට් කරගන්නමින් ඔයාලට මේක ජොයින් කරගන්න පුළුවන්. ගොඩාක් අමාරුයි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් අතේ නූලක් ඇදලා ඊට පස්සේ උඩින් එහෙම වහගෙන එන්න. ඉතින් ඒ ක්‍රමයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අත්දැකීම් තියෙන කෙනෙකුට ඒවා කිසිම දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මේ විදිහට බලාගෙන කෙලින්ම මහගෙන එන්න පුළුවන්. ඉතින් මං කාලය අරන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මෙහුම් කලාවට අලුත් කෙනෙක් ඉන්නව නම් ඒ අයට පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු නිසා ඉතින් ඔයාලට දන්නවනම් මේ කොටස් වීඩියෝ එක පාස් දාලා ඔයාලට අවශ්‍ය කොටස් බලා ගන්න පුළුවන්. හැබැයි වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මොකද වීඩියෝ එක අවසානයේදී මම ගොඩාක් පැහැදිලි කරලා දෙනවා මේ අතේ කප් එක ගැන. ඉතින් මේ විදිහටම අනිත් අතත් කරගන්න ඕනේ. දැන් අපි මේ කොටස ජොයින් කරගෙන ඉවරයි. දැන් අපිට තියෙනවා මේක මේ විදිහට නමාගෙන අංශ මහ ගන්න. ඉතින් ඔයාලට පේනවනේ පැහැදිලිවම පේනවා මම මේක කොහොමද කරලා තියෙන්නේ කියලා. දැන් ඔයාලා තීරණය කරන්න ඕන විවරේ සඳහා ඔයාලට අඟල් කීයක් අවශ්‍යද කියලා. ඉතින් සාමාන්‍යයෙන් අඟල් 4 සිට 6 දක්වා ඔයාලට ගන්න පුළුවන්. විවරේ සඳහා ඒ අවශ්‍ය කොටස් තියාගෙන ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මාක් කරගෙන එතෙන් සිට අඟල් භාගයට තමයි මේක ජොයින් කරගන්නේ. මතක තියාගන්න මොකද අපි මෙහන් වස් සඳහා ගත්ත අඟලෙන් දැන් අඟල් භාගයක් පාවිච්චි කරලා ඉවරයිනේ. එතකොට දැන් අපිට තියෙන්නේ තව අඟල් භාගයයි. ඒ නිසා ඒ භාගයට අපි මේක මහ ගන්නවා. ඉතින් ඔයාලා මේක හොඳින් අයින් කරගන්න අමතක කරන්න එපා. මහල ඉවර වෙලා
ඉතින් මේ ක්‍රමයට මහලා බලන්න හරිම ලේසියෙන් ඔයාලට මේ ගවුම මහ ගන්න පුළුවන්. දැන් අපේ අත් කොටස් අපි කරගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ මේක කඳ කොටසට තියලා අල්ලගන්න. ඊට පස්සේ ඕලොක් කරගන්න පුළුවන් අපේ මේ කිහිලි කට්ට. ඉතින් මේ විදිහට තමයි අපි මහල වෙරුණාම මේක තියෙන්නේ. හොඳින් බලන්න. මේ ලූප්ස් තියෙන පැත්තේ මෙන්න මේ විදිහට නැම්මක් තියෙනවා. ඉතින් මේ බලන්න මේක මහල ඉරුණාම මේ විදිහට විවරේ වැහෙන්න අපිට තියෙනවා. බොත්තම් අල්ලනකොට අඟල් භාගයක් පන්නලා බොත්තම් අල්ල ගන්න ඕන. එතකොට මේ විවරයක් නැතුව අපිට මේක මහ ගන්න පුළුවන්. ඉතින් ඔයාලා බොත්තම් අල්ලන කොටස් මම පෙන්නන්නේ නැහැ. ඒක ඔයාලට කරගන්න පුළුවන් නේ. ඉතින් මේ විදිහට අපි දැන් අත කොටස කරගෙන ඉවරයි. දැන් මේක කඳ කොටසට මහනකොට මම එක අතක් අල්ලගත්තා. මේ අනිත් අත කරනකොට අපේ මේ අංශ වලට ගත්ත අපි මේ මෙහොන් වාසි පිටිපස්සට හිටින්නට තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට පින් කරගෙන අඟල් භාගෙට මහගෙන ඕවලොක් කරගන්න. ඉතින් මේක ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මං කියලා දුන්න විදිහට හරියටම කෙරුවා නම් කිසිම අඩුපාඩුවක් නැතුව මේ ගවම නීට් එකට ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් මම කියලා දුන්න මිමි වෙනුවට ඔයාලගේ මිමි පාවිච්චි කරලා මේ ගවම මහන්න ඇත්තටම හරිම ලේසියි, අමාරුයි කියලා හිතන්න එපා. මං ඉදිරියේදී පුංචි දරුවෙකුට මේ වගේ ඩිසයින් එකකට කොහොමද ගවමක් කරගන්නේ කියලා දෙන්නම්. ඉතින් ඔයාලා දන්නවා එක එක සයිසස් වල මම පුංචි දරුවන්ගේ මිමි දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ වලනුත් බලලා මිමි හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි මසානිම කරගත්ත අපේ ලස්සන ගවුම. ඉතින් බොත්තම් ටික අල්ල ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක ඔයාලට කරගන්න පුළුවන්. දැන් අපි බලමු සම්පූර්ණයෙන්ම මසානිම කරගත්ත ගවුම. ඉතින් මේ බලන්න මේ කොටස් මේ තියෙන්නේ ලූප්ස් අල්ලලා තියෙන පැත්තේ මේ විදිහට දෙපැත්තට හිටින්නට හරියට කරගන්න ඕනේ. ඔයාලට පේනවනේ අමාරු නැහැ. මේ බොත්තම් අල්ලනකොට අපි බොත්තම් අල්ලන පැත්තෙන් අඟල් භාගයක් විතර තියලා පන්නලා තමයි බොත්තම් ටික අල්ලගත්තොත් මේ විදිහට ලස්සනට විවරයක් සිදුරක් නැතුව අපිට තියෙනවා. ඉතින් අර අපි తాවකාලිකව ගත්ත මහගත්ත මැස්ම මම මෙතනදී ගලවගෙන තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් එක ගලව ගන්න. ඒ වගේම මේ විදිහට නූල් ටික කපාගෙන ඕලොක් කරගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ මම සම්පූර්ණම මසානිම කරගත්ත ගවුම. ඉතින් ඔයාලට පේනවා මම මේ ලූප්ස් පැත්තෙන් මෙන්න මේ විදිහට කොටසක් නමලා තමයි මගේ මේ කෆ් එකට අල්ලගෙන තියෙන්නේ. මේ මගේ කප් එකේ අනිත් පැත්තට මම මේ විදිහට නමාගෙන නැහැ. නිකම්ම ඕලොක් කරලා තමයි එක පාරක් නමාගෙන තියෙන්නේ. හැබැයි අපේ ලූප්ස් අල්ලලා තියෙන පැත්තට අපි දෙපාරක් නමාගෙන තියෙනවා. ඉතින් මම ඕලොක් කරගෙන තියෙනවා. ඒ වගේ මේ මැද කොටස වලට මතකයිනේ මං කිව්වේ මේක ටැග් කරගන්න කියලා. ඉතින් මම මේ විදිහට මැස්මක් ගහගෙන තියෙනවා. මගේ සීම් මං ඕලොක් කරගෙන තියෙනවා. ඔයාලට පේනවා. අපි නීට් එකට අපේ ගවම මහගෙන තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මටත් වඩා ලස්සනට මහන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ විදිහට ඔයාලගේ සයිට් පුළුවන් නම් ඕවලොක් කරගන්න. මේ වාටියත් මම මේ විදිහට ඕවලොක් කරගෙන අඟල් කාලට මේක මහගෙන තියෙනවා. ඉතින් අමතක කරන්න එපා ඔයාලගේ නිර්මාණ මගේ Facebook page එකට එවන්නත්. ඒ වගේම මගේ වෙබ්සයිට් එකට ලොගින් වෙලා ඔයාලට පුළුවන් මම දාලා තියෙන වීඩියෝස් එක දිගට බලන්න.
ඉතින් අමතක කරන්න එපා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඉතින් ඉතිරිදිත් මේ වගේ ලස්සන නිර්මාණ ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමදෙනාටම ගොඩක් ස්තුතියි. හැමදෙනාම පරිස්සමෙන් ඉන්න. හැමදෙනාටම ආයිබෝවන්. Thank you so much for watching. Take care. Bye bye.